නිර්මාණවේදී සරත් දන්සිංහ මැතිතුමනි එන්න වේදිකාවට ඔබතුමන්ටයි මේ ගෞරවනීය ආරාධනය සත්‍යංජලි ආමන්ත්‍රණය. ස්තුති සියලු දෙනාගේම අවසරයි මේ මාධ්‍ය වැඩසටහන සඳහා මට ආරාධනා කිරීම ගැන මම ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා. අද වෙනකොට මුළු ලෝකෙම එක්තරා දෙයක් ගැන කතා කරනවා. අලුත් ප්‍රවණතාවයක් තියෙනවා. මේ ප්‍රවණතාවය ගැන අපි විදුහල්පතිතුමා මදක් සඳහන් කළා. ඉස්සර අපි කිව්වේ knowledge is power කියලා. දැනුම තමයි බලය කියලා. वर्तमान කියන්නේ sensitivity is power කියන්නේ. සංවේදීතාවය තමයි බලය කියන්නේ. ඒ නිසා මුළු ලෝකෙම අද කතා කරන්නේ සංවේදීතාවය අත්පත් කර ගැනීම ගැන. විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන විශේෂයෙන් යුරෝපීය රටවල් අද සංවේදීතාවය ලබා ගැනීම පිළිබඳ සිය විවිධ ව්‍යාපෘතීන් දියත් කරලා තියෙනවා. ඇයි මෙහෙම දියත් කරලා තියෙන්නේ? උන් දන්නවා සංවේදීතාවය අද ලෝකේ බලය ලබා ගැනීමේ පළවෙනි ස්ථානයේ කියන. ඒකට හේතුවක් තියෙනවා. අද දැනුමට තිබ්බ බැහැ සංවේදීතාවයට ගිහිල්ලා. ඒ කියන්නේ දැනුම අවශ්‍ය නැහැ කියලා නෙමෙයි. දැනුමට එහා ගිහින් තියෙන සංවේදීතාවය. ඒකට කියනවා ව්‍යාපාර අධ්‍යයනය ගැන අවුරුදු 5ක් හදාරලා පොඩි කඩයක් දාපුවම ෆේල් වෙනවා. කෘෂිකර්මයේ පිළිබඳ දැනුම උපාධියක් තිබිලා ශාස්ත්‍රපති උපාධිය තිබිලා විවිධ අධ්‍යයනයන් කරලා උට බණ්ඩක් කොටුවක් කරගන්න බෑ ෆේල්. හැබැයි මේ මොකක්ද දැනද අපේ ගමේ මාමා කෙනෙක් අපි අත්තා කෙනෙක් බාප්පා කෙනෙක් සහෝදරයෙක් හොඳ එළවලු කොටුවක් කරගෙන යනවා. අති පැහැදිලි දැනුම නෙමේ දැනුමට එහා ගිය යමක් සංවේදීතාවය කියලා එකක් තියෙනවා කියන්නේ. අද මාධ්‍ය හරහා අද ලැස්ති වෙන්නේ මේ සංවේදීතාවය ලබා ගන්න. එහෙමනම් සංවේදීතාවය කියන එක අපිට වැදගත් වෙනවා. අපි බලමු කොහොමද මේ සංවේදීතාවය ලබා ගන්න. ඒ මාධ්‍යයට වැදගත් වෙන්නේ කොහොමද කියලා. මීගොමේ එක්තරා කතෝලික ෆාදර් කෙනෙකුට ඕන වෙලා තිබුණා මත්ද්‍රව්‍ය වල ආධිනව කියන්නේ. මේ ෆාදර් කලේ එක සමාන වීදුරු දෙකක් ගෙනල්ලා එක වීදුරුවක භාගයක් වතුර දැම්මා අනිත් වීදුරුවට අරක්කු දැම්මා. දාලා එක සමාන දිග පණුව දෙන්නේ කියලා මේ වීදුරු දෙකට දාපුවාම අරක්කු වීදුරුවට දාපු පණුව දඟලලා උගේ උඩ චර්මයේ පිච්චිලා පාතට වැටුණා. නමුත් වතුර වීදුරුවට දාපු පණුව උගේ සියලු ජීව ක්‍රියා ප්‍රදර්ශනය කරමින් හිමින් දෙපැත්තට පාවෙලා වතුරේ සන්තෝෂෙන් ඉන්නවා. මේ ෆාදර් හරි සන්තෝෂයි. අස්පනා පිට පෙනෙන උදාහරණයක් අරක්කු ජීව ශෛලයකට කොයිතරම් මගුණද කියලා. මේ ෆාදර් අහනවා මේ අහගෙන ඉන්න කට්ටියගෙන් මේ පරීක්ෂණය ගන්න පුළුවන් ප්‍රතිඵල මොකද්ද? කියනකොට මේකම මිනිහෙක් නැගිටලා කිව්වා පණුව අමාරුවට අරක්කු හොඳයි කියලා. ඒකයි පණුව මරුණේ කියන්නේ. අති පැහැදිලි අස්පනා පිට පෙනෙන උදාහරණකින් මිනිස්සු තේරුම් ගන්න වෙනස් ආකාරයකට. අද මාධ්‍ය ක්ෂේත්‍රයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ එක. කියන දේ සහ තේරුම් ගන්න දේ අතර වෙනස හරි වෙනස්. මොනවා කියලා තේරුම් ගන්න වෙනත් විදියකට. එතකොට මිනිස්සු තේරුම් ගන්න තමගේ වාසිය. ඒ නිසා අද සිද්ධ වෙනවා මාධ්‍ය වලට කවර හෝ පණිවිඩයක් දෙනවා නම් ඒක අනිකට තේරුම් ගන්න විදියට දෙන්න. තේරුම් ගියා වාගේ අහගෙන හිටියට හරියන්නේ නැහැ. තේරුණේ නැහැ. සමහර ලෙක්චර්ස් වල අපි හොඳටම දන්නවා ඉදිරි පෙළේ ඉන්න සමහර මහතුරු මේක නෙමෙයි ඒ කට්ටිය හොඳින් අහගෙන ඉන්නවා ආයේ පේනවා. හැබැයි ළඟට ගිහින් බලනකොට හොරෙන් ක්ලේම් ලියනවා. ගම වියදම් ලියමින් තමයි මේ අහගෙන ඉන්නේ. ඊළඟට තරුණ ශිෂ්‍යයෝ අහගෙන ඉන්නවා නම් යටින් SMS ගහනවා. ඒ කියන්නේ අහගෙන ඉන්නවා වගේ පෙවුනට අහගෙන නැහැ. ඒක ව්‍යාජය. ඒ කියන්නේ පණිවිඩ හරියට සංක්‍රමණය වෙන්නේ නැහැ. හැමතැනම එහෙමයි. හැමතැනම පණිවිඩ සංනිවේදනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ effective communication කියන එක. කාර්යක්ෂම සංනිවේදනය කියන එක හරියට වෙන්නේ නැහැ. ඇතැම් අයට බාධක තියෙනවා. බඩගින්නේ බාධක, අසනීප බාධක, විවිධ බාධක එක්ක නොතේරීමේ බාධක.
දැන් සමහර අයට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. හැබැයි ඉංග්‍රීසි තේරෙන්නේ නැතුවට ඉංග්‍රීසි චිත්‍රපටික ඔක්කොම හිනානවා. මොකද සෙනගුඩේ අපිට හිනා නොවී ඉන්න බෑ. ඉතින් හදපු එක හරි සන්තෝෂයෙන් ඉන්න මගේ විහිළු වලට මාර විදියට හිනානවා කියලා. පස්සේ බලනකොට තනියම කට්ටිය හිනාගෙන ඉන්න තමයි හිනාගන්නේ. ඉතින් මෙන්න මේ වගේ සංවේදන බාධක තියෙනවා. මේ සියල්ල තමයි මාධ්‍ය කරුවෝ දය ගන්නවා. මම පොඩ්ඩක් අසනීප තත්ත්වයෙන් ඉන්නේ. මගේ ෂූටින් එකකුත් තමත්තලා මම අදාළේ. ඊට මම කතා කරද්දී පොඩි වචනයක් පැටලුණොත් එහෙම සමා වෙන්න මට වෙනදා කාර්යක්‍රම තායෙම සංවේදනය කරන්න බැරි ස්වභාවයක් මට මදක් දැනෙමින් පවතිනවා. දැන් අපි ගමන කරමු. දැන් බලන්න සමහර අය සමහර පණිවිඩ කියනවා. දැන් සමහර අය පණිවිඩ කියනකොට ඒ පණිවිඩ හරි වරු. ඒක කතාවක් තියෙනවා. ඒ කතාවේ තියෙනවා සිරිමා බෝධිය ඉස්සරහා සිල් මෑණිවරු 25 දෙනෙක් මරලා දානවා. මේක ආරංචි වෙනවා ආර් ප්‍රේමදාස මහත්තයාට. ආර් ප්‍රේමදාස මහත්තයා කියනවා සිරිමා බෝධිය ඉස්සරහා සිල් මෑණිවරු 25ක් මරුවට පස්සේ අපි බලාගෙන ඉන්නේ කොහොමද? කරුණා කරලා ගිහිල්ලා කොටින්ගේ තෝරාගත් ඉලක්ක වලට බෝම්බ දාපල්ලා කියලා. කොටින්ගේ තෝරාගත් ඉලක්ක වලට බෝම්බ දානකොට ඉන්දියාව කරන්නේ ඒ ඉලක්ක වලටම පරිපුසා සීනි ගෙනල්ලා දානවා. ආර් ප්‍රේමදාස මහත්තයා කියනවා මේක ඉන්දියාවේ වැරදි මැදිහත් වීම. මේ රටේ ස්වෛරී භාවයට ඔබලා වැරද්දක් කරන්නේ කියලා. ආර් ප්‍රේමදාස මහත්තයා සිරිමා බෝධිය ගාවට කියලා කියනවා. අනේ සිරිමා බෝධීන් වහන්සේ ඔබ වහන්සේ ඉස්සරහා සිල් මෑණිවරු 20ක් මරනකොට මට තරහ ගිහලා මම තීරණයක් ගන්නකොට ඉන්දියාව අපිට ඇඟිලි ගහනවා. මේකට මොනවා හරි කරන්න කියනකොට බුග්ගහයක් තක්ෙමින් නැමිලා ආර් ප්‍රේමදාස මහත්තයා කන්න කියනවලු. "ඕයි අපි ඉන්දියාවේ තමයි ඉන්නේ කියලා. සිරිමා බෝධියත් ඉන්දියාවේ. අපේ බොසුත් ඉන්දියාවේ. බුදුහාමුදුරුත් ඉන්දියාවේ. මේ තමයි ඉන්දියාවේ අපිට ගැලවෙන්න බෑ කියන එක ගැන තියෙන හොඳම කතාව." මෙන්න මේ වගේ ඇතම් කතා තියෙනවා. ඒ යාන් ඇලි කියලා කියනවා යාන්ස් කියනවා. මේ කතාවල තියෙන විශිෂ්ට ලක්ෂණ. මෙන්න මේ කතා ඇයි මේ විශිෂ්ට ලක්ෂණ එන්නේ කියලා හොයලා බලපුවාම ඒ කතා පිහිට වී විලාශේ යම් විශිෂ්ට දේවල් තියෙනවා. ඒ හරහා තමයි මිනිස්සුන්ට තේරෙන්නේ. දැන් ඇතම් අය පැය ගානක් කතා කරලා තේරෙන්නේ නැහැ. ඇතම් අය විනාඩි කිහිපයක් කතා කරනකොට තේරෙනවා. නාට්‍යයකදීත් එහෙමයි, චිත්‍රයකදීත් එහෙමයි, චිත්‍රපටයකදීත් එහෙමයි. සෑම මාධ්‍යකම අද අරමුණ වෙන්න ඕන අති පැහැදිලිව මාධ්‍ය අරමුණ මොකක්ද? හොඳින් සංනිවේදනය කිරීම. හොඳින් සංනිවේදනය නොකරන තාක්කල් ඒක වැඩක් නෑ. ඇහෙන්නේ නැති වෙන්න දැන් මෙතන ඉන්න කට්ටියට ඇහෙන්නේ නැති වෙන්න දැන් මම කට්ටිය අහගෙන ඉන්නේ. දැන් චිත්‍රපටිය වෙලා දෙන්නේ ඒකයි. Tamanට නොදැනෙන දෙයක් අහගෙන නැහැ. මිනිස්සු බලන්න කැමති වෙන්නේ නැහැ. ඒ ඉඳාද මුළු ලෝකෙම එකතු වෙලා මිනිස්සුන්ට ඇසෙන පේන දේවල් දැවැන්ත ලෙස වෙනස් කරනවා. දැවැන්ත ලෙස වර්ධනය කරනවා. මම පහුගිය සති කිහිපෙ මට ඉන්දියාවේ ඉන්න හම්බ වුණා. මං චෙන්නයි වල සහ මුම්බායි වල චිත්‍රාගාර කිහිපයක වැඩ කෙරුවා. අද ඉන්දියාවේ චිත්‍රාගාර ඇමරිකානු චිත්‍රාගාර වලට එහා ගිහිල්ලා තියෙනවා. දැන් අපි මෙච්චර කල් අහලා තිබුණා ස්ටීරියෝ ඩෝල්බි. මුලින්ම අපි පටන් ගත්තේ මොනෝ තනියම ඇහෙනවා. ඊට පස්සේ ස්ටීරියෝ ඇහෙනවා. ඊට පස්සේ ස්ටීරියෝ ඩෝල්බි ඇහෙනවා. ඊට පස්සේ සරවුන්ඩින් 5.1 කියලා එකක් ඇහුවා. මේ පැත්තේ මිනිහෙක් කෑ ගැහුවොත් තිරේ ඇහෙන්නේ ඒ පැත්තේ. මේ පැත්තේ සතෙක් කෑ ගැහුවොත් තිරේ ඇහෙන්නේ ඒ පැත්තේ. මේ පැත්තේ එකෙක් කෑ ගහගෙන මේ පැත්තට ගියොත් තිරේ මේ පැත්තේ එකෙක් මේ පැත්තට කෑ ගහගෙන යනවා. මේකට තමයි අපි සරවුන්ඩ් කියලා කියන්නේ. දැන් මෙහෙම ස්පීකර් 5ක් 6ක් දාගෙන සරවුන්ඩ් හදුවට පස්සේ මීටත් වැඩි එහා යන්න ඕන කියලා දැන් ඉන්දියාව මේ වෙනකොට හදලා තියෙනවා 5.1 ඇට්මොස් කියලා එකක්. මේ වගේම ශාලාවක ස්පීකර් 64ක් වටේ හයි කරලා තියෙනවා. උඩින් පාතින් ඉහළින් මහලින් යටින් පැත්තෙන් මෙහෙම පැත්තෙන්. දැන් මේ මැස්සෙක් හරි බබරෙක් හරි මේ මුල්ලේ ඉඳලා අර මුල්ලට පියාඹලා නැවත පුටුවක් යටින් පියාඹලා ගිහිල්ලා සීලිමේ වැහුවෝ මේ සද්ද අර ස්පීකර් හරහා
ඒ විදියටම ඇහෙනවා අපිට. ඒ විදියටම ඇහෙනවා. අපිට දැනෙන්නේ ඇත්තටම අපි ළඟින් මේ මැස්සෙක් ගියා කියලා. මේ ළඟදී මට ඒ 5.1 ඇට්මොස් අහන්න හම්බුණා. ඒකේ තියෙන්නේ එළුවෙක්ව මරනවා. ඒ එළුව මරන ෂොට් එක පෙන්නනකොට ඒක බලන ඔක්කොම බෙල්ල අත ගෑවෙනවා. එළුවගේ බෙල්ල කපනකොට අපේ බෙල්ල අත ගෑවෙනවා. ඒ කියන්නේ ශබ්දයද අති දැවැන්තව ශබ්දයරා පණිවිඩ කීම හැරමිලා ඉවරයි. අපි ලංකාවට ආවේ නැතුණාට තවම ශබ්දේ අති දැවැන්ත විප්ලවයක් හැරමිලා ඉවරයි. ශබ්දේ දැවැන්ත ලෙස සෙනගගේ ඔළුව ආක්‍රමණය කරලා තියෙනවා. ඒකේ තියෙනවා එක දර්ශනයක්. පොළව යටින් මොකෙන්ද සතෙක් යනවා බිම ආරගෙන. ඒක බලන චිත්‍රපටිය බලන ඔක්කොම කකුල උඩට උස්සනවා. ඒ කියන්නේ Tamante යටින් දැනෙනවා ඒක. Taman යටින් කවුද හරි යනවා. ඒ කියන්නේ ශබ්දයද රූපේ ඉක්මවල යනවා. මුල් කාලේ අපි කිව්වා චිත්‍රපටයේ ශබ්දය 65ක් නම් නැහැ. රූපේ 65ක් නම් ශබ්දේ 45යි කියලා. මේ 35යි කියලා. ඊට පස්සේ කිව්වා රූපේ 55යි ශබ්දේ 45ක් කියලා. අද වෙනකොට රූපේ 50යි ශබ්දේ 50යි වෙලා තියෙන්නේ. ඉස්සරහට යනකොට රූපය ශබ්ද ඉක්මවායයිද කියන ප්‍රශ්න තමයි. ඒ කියන්නේ අති පැහැදිලි සාම්ප්‍රදායික මාධ්‍ය සහ මුල් කාලේ තිබ්බ ස්වරූප උඩු යටි ගුරු වෙනසක් කළා තියෙනවා. මේ අර පත්තරයක මහත්තයෙක් අලුත් නළුවෙකුට කියනවා මහත්තයෝ අද හවස 4 වෙනකොට කලින් එන්න ආවොත් ඔයාගෙන ආටිකල් එකක් මම දාලා දෙන්න කියලා. මේ තරුණ නළුවා මට කියනවා එහෙනම් පත්තරේ දාන්න ඕනේ නැහැ. මම පොඩ්ඩක් Facebook එකේ දාගන්න ඔයා කටහඬ ඉන්න කියලා. අති පැහැදිලි මේ සාම්ප්‍රදායික මාධ්‍ය වලින් සෙනගෙමින් අයින් වෙමින් පවතින. මේක හොඳද නරකද කියන එක නෙමෙයි මගේ ප්‍රශ්නේ. අද සිද්ධ වෙන දේ තමයි සාම්ප්‍රදායික මාධ්‍ය වලින් අති දැවැන්තව බැහැරලා යනවා. කොළඹදී එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඡන්ද ඉල්ලද්දී එක පෝස්ටර් එකක්වත් ගැහුවේ නැහැ. එයා ඉන්ටර්නෙට් එක හරහා විතරයි ඇඩ්වර්ටයිසින් කළේ. එයා වැඩිම මනාපගත්තා. අති පැහැදිලි සාම්ප්‍රදායික කඩදාසි කලාව එමින් අයින් වෙලා යනවා. දැන් මෙතන මාධ්‍යට සම්බන්ධ සහෝදරවරු ඉන්නවා. අපේ ඉදිරිපෙළේ සහෝදරයෙක් ඉන්නවා. තව සහෝදරවරු කීප දෙනෙක් ඉන්නවා. එයාට තරහයි. සමුසේ ඔහොම කිව්වට සාම්ප්‍රදායික කඩදාසි මාධ්‍ය අයින් කරන්න බෑ කියලා. නෑ. විද්‍යුත් මාධ්‍ය ගැලවෙන්නට බැරි තරම් මේ මාධ්‍ය වලට බලපෑම් කරලා ඉවරයි. හැබැයි අමතක වෙච්ච එකක් තියෙනවා. මේ කාට උනත් ලියන්න බැරි නම් මේ කඩදාසි මාර්ගයේ වැඩ දැනගෙන හිටියේ නැත්තම් චිත්‍ර අඳින හැටි දැනගෙන හිටියේ නැත්තම් ඇඟිලි වල හුරුව තිබ්බේ නැත්තම් ලියන්න බැරි නම් මේ අලුත් මාධ්‍ය වල වැඩ කරන්න බෑ. අපේ චිත්‍රපට වලට ග්‍රැෆික් කරන්නට අපි ගන්නවා එක දක්ෂ ළමයි. හිතා ගන්න බෑ 3D graphics පුළුවන් ඉන්දියාවට එහා යන graphics පුළුවන් අය ඉන්නවා. හැබැයි එයාට වර්ණ ගැන තීරුම මදි. ඒකට පොඩි කාලේ ඉඳලා කතන්දර අහලා නැතිකම පේනවා පොඩි. සමහර ළඟට ග්‍රැෆික් පුළුවන් වුණාට සරුංගලයක් හදන්න බෑ. එතකොට හයි ග්‍රැෆික් පුළුවන් වුණ සරුංගල් අරින්න ඕනද ඔයි කියලා. එහෙම නෑ. සරුංගල් අරින්න බැරිකම ග්‍රැෆික්ස් වල තියෙනවා. කොස්සක් බැඳ ගන්න බැරිකම ග්‍රැෆික්ස් වල තියෙනවා. අම්මා එක්ක එකතු වෙලා පන් ලියන්න බැරිකම, කුරහන් අවරන්න බැරිකම, ගෝයක් කපන්න බැරිකම, පෝරුවක් වපුරන්න බැරිකම, දෑගත්තකින් ඇඟිලි කපා ගන්න දෝ කපන්න බැරිකම අර ග්‍රැෆික්ස් වල තියෙනවා. ඔව් ලියනේ වගේ තියෙනවා. ඔව් කම්පියුටරේ මොනවා ගැහුවත් ඒ ගහන නිර්මාණේ තියෙනවා Tamange සංස්කෘතිය දන්නේ නැතිකම. අලුත්ම කතාව නෙමෙයි මේක, පරම්පරා ගාන කතාවක්. නැවත වර්ධනය වෙමින් කියවෙන කතාව මොකක්ද? කාට හරි මව් භාෂාව හරියට දන්නේ නැත්නම් මව් භාෂාවෙන් නිර්මාණ කරන්න බැරි නම් ඒකට කිසිම නිර්මාණයක් කරන්න බෑ. ඊළඟට උගේ මාස්ටර්පීස් එක, උගේ ජීවිත කාලේ කරන්න පුළුවන් ක්‍රීම් එක, උගේ ජීවිත කාලේ කරන්න පුළුවන් ඉහළම විස්කම, නිර්මාණ විස්කම කරන්න පුළුවන් මව් භාෂාවෙන් විතරයි. සිංහලෙන් කවි ලියන්න බැරි එකාට සිංහලෙක් නා උට ඉංග්‍රීසියෙන් කවි ලියන්න බෑ. ලියවට ඒවා කවි නෙමෙයි. ලෝකේ හැම මිනිහම තමන්ගේ අතීතයන්ත කලාකෘතිය නිර්මාණය කරලා තියෙන්නේ තමන්ගේ මව් භාෂාවෙන් කළා මුදැඩුනේ.
ඒ නිසා කාට හරි නිර්මාණ කරන්න ඕන නම් මාධ්‍ය වලට සම්බන්ධ වෙන්න ඕනේ නම් විවිධ භාෂා පිළිබඳ දැනුම වර්ධනය කර ගන්න අතර 85% වර්ධනය කර ගන්න ඕන මව් භාෂා පිළිබඳ දැනුම. සහ ඔහුගේ හැම නිර්මාණයම හැම ඇඟිල්ලකම හැම තිතකම තියෙන්නේ තමන්ගේ සංස්කෘතිය. තමන්ගේ පොඩි කාලේ දන්නේ නැත්තම් බෙර ගහන්න නැත්තම් බෙර පදයකට නැට වෙන්නේ නැත්තම් ජන කවියක් කියන්න බැරි නම් කතන්දරයක් කියන්න බැරි නම් තමන්ගේ ජාතික ගීය කියනකොට කඳුලක් එන්නේ නැත්තම් පොඩි ආදරයක් නැත්තම් ඒ වෙලාවේ පස්ස කහකා ඉන්න හිතනවනම් කන කහනවනම් කෙල්ලෙකුට ඒ වෙලාවේ විහිළු කරනවනම් ඒ පරයට නිර්මාණ කරන්න බෑ. නිර්මාණ කරන්න නම් උට තියෙන්න ඕන තමන්ගේ සංස්කෘතිය ගැන දැඩි බැඳීමක්. තමන්ගේ සංස්කෘතිය ගැන දැඩි බැඳීමක් තියලා කොහාට හරි පැනලා මුස්ලිම් පල්ලියකට ගිනි තියලා තව පල්ලියකට ගහලා Hindu කෝවිලක් කඩලා යන ගෝ ස්වරූපෙ නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ සංස්කෘතිය දැනගෙන අනුන්ගේ සංස්කෘතිය සියල්ලටම ආදරය කිරීමේ දැවැන්තකමක් නැත්තම් එහෙම තද හිතක් නැත්තම් ඌට බෑ නිර්මාණ කරන්න. ඒ නිසා හරි පැහැදිලි හැමෝම මාධ්‍ය කරුවෝ වෙන්න නම් මාධ්‍ය ඉහළට එන්න නම් සංවේදීකම ලබා ගන්න නම් ඉස්සරලාම ලබන්න ඕන මොකද්ද? ජීයාවට තියෙන දැනුම. ඒක තමයි පහේ ශිෂ්‍යත්ව වෙලාවේ හැම වෙලෙම ගිනි තිල්ල වල පෙන්නලා අහන්නේ මේ මොනවද කියලා. ගිනි තිල්ල ගෙඩියක් පෙන්නලා අහන මේ මොනවද කියලා. ගිනි තිල්ල කියලා ලියපු ගමන් ලකුණක් වෙනවා. පහුගිය කාලේක සමීක්ෂණය කර කොළඹ විශ්වවිද්‍යාලය වැඩිම ලකුණු ගත්ත ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් ළමයි 100 අරගෙන මේ 185ක් විතර ජීවත් වෙන්නේ තමන්ගේ කිරියම්මයි කිරියත්තයි. ඒ ළමයි තමයි වැඩි ලකුණු ගන්න. මේ කිරියම්මයි කිරියත්තයි පොඩි කාලේ ඉඳලා කතන්දර කියලා දීලා, ගාථා කියලා දීලා, සියලු දේවල් කියලා දීලා වයසට වැඩි මුහුකුරාගේ පැටියෙක් හදනවා. ඒ පැටියට ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන්. උට කුරහන් පිටු කන්නත් පුළුවන්, උට සොසේජස් කන්නත් පුළුවන්, උට කේක් එකේ ගිහලා කන්නත් පුළුවන්, ඕන තරම් කන්න පුළුවන්. හැබැයි අරකින්ම විතරක් කාපේකට මේවා කාපුවම බඩේ අමාරු හැදෙනවා. මේ සිංහල දේවල් කාපුවම බඩේ අමාරු හැදෙන හේතුව උගේ භාෂාවෙන් නිර්මාණය කරන්න බෑ. ශ්‍රී ලාංකිකයෙක් වෙන්න නම් බෙර සද්දට ආදරේ වෙන්න ඕන. අපේ දේවල් පහත් කරලා සලකන්නට බෑ. එක්තරා කාලෙකදී පොළට ගිහිල්ලා අපේ අම්මලා ඉන්නේ වට්ටක්කා කැකිරි ඔක්කොම මල්ලේ යටට දාලා උඩින්ම ලීස් ගස් දෙකක් එළියට එනවා. උඩින්ම තමයි කැරට් ගන්න. ඒ මොකද බඩු අරන් මේදී මේ කැරට් සංස්කෘතිය තමයි මරු. වට්ටක්ක සහ කැකිරි ගෙනේම ජෝක් එක. කියලා කතා කරද්දී කියන මචං වට්ටක්ක දවස් 30 මචං කැකිරිමයි කෑවේ. ඉතින් කැකිරි කියන එක නෝන්ඩිම කරලා ගත්තා. මෙන්න මේ වාගේ අපේ දේවල් නෝන්ඩි කිරීම හරහා පාදක දැනීම හරහා ඉතා විශිෂ්ට නිර්මාණ කරා යන්නට බෑ. තව චුට්ටක් එතනින් එහාට යනවා. දැන් ඔයාලා ඇයි මේ හැම වෙලේම ඔයා කියන්නේ මේ තමන්ගේ සංස්කෘතිය ගැන, ඇයි තමන්ගේ මව් භාෂාව ගැන, කොහොමද සංවේදීකමට ඒකේ තියෙන සම්බන්ධය? සංවේදීකමේ ප්‍රයෝජන තියෙනවද? ඔව්. සංවේදීකමේ ප්‍රයෝජන තියෙනවා. හොඳට හොයලා බලුවොත් අද හුඟක් ළමයින්ට කිසිම දෙයක් කරගන්න බෑ. දෑති වැඩක්. වාට පුළුවන් බෙර ගහන්න බෑ. වාට පුළුවන් චිත්‍ර අඳින්න බෑ. වාට පුළුවන් සරුංගලයක් හදන්න බෑ. වාට පුළුවන් මලක් කපන්න බෑ. වාට පොල් නිරට ගහලා තියෙනවද නැහැ. වාට ගොයම් කපන්න පුළුවන් බෑ. පැතුරු යන්න පුළුවන් බෑ. මතක තියාගන්න එනම් මොකවත් බෑ. අමු හරකෙක් එහෙම. තනියම ප්‍රශ්න කරලා බලන්න පාන්දර නැගිටලා මගේ නම සරත් උඹට ගොයම් කපන්න පුළුවන් බෑ. සරත් උඹට පුළුවන්ද කුඹුරු හාලා තියන එක දවසක් හරි නෑ. සරත් උඹට සරුංගලයක් හදන්න පුළුවන්ද බෑ. ගහකට නැගින්න පුළුවන්ද බෑ. එහෙනම් සරත් උඹට මොකවත් බෑ. උඹට අස්තිය වදින්නත් බෑ. උඹට පුළුවන් කාර්යයෙන් පිටිපස්ස යන්න විතරයි. ඒත් බෙල්ට් දාගෙන විතරයි තමම යන්නේ. සමහර චිත්‍රපටි වලට ගියපුවාම අපි ඉන්ටර්විව්ස් තියෙනවා. තියපුවාම අපි අහනවා එනවා සුදුස මහත ළමයි සම්පූර්ණ ප්‍රෝටීන් කඳු මෙලනින් වර්ණ කිසි ප්‍රශ්න තියෙන අය අපි අරගෙන අහනවා හොඳයි අපි මේ චරිතයට තෝරා ගන්නවා
වට පීනන්න පුළුවන්. අපු පීනන්න බෑ. පීනන්න බෑ. ගස් නගින්න නම් බෑ. බෙර ගන්න බෑ. මේ මාෂල් ආර්ට්ස් මොනවද කළේ? නෑ එහෙම කරලා නෑ. එතකොට ඔයාලට මියුසික් මොනවද? නෑ එහෙම බෑ. එහෙනම් මේ සින්දු කියන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන් අත දෙන්න කෙනෙක් නෑ. හොඳයි කියලා බලන්න කියපුවම පයින් ගන්න දෙනවා. සින්දු කියපු නැති එක හොඳයි. අවදානේ උට මුකුත් බෑ. මුරක පාන්නේ එහෙම කොහොමද? ඇතම් තැන්වලදී මම බලනවා ඔය ඇතම් ඉන්ටර්වල් වලදී ගිහම අපි බලනවා වයඹ පළාතෙන් ඉතින් එනවද? ආවොත් අපි මොනවා හරි කරලා දාන්නම් කියලා අහනවා. හුඟක් එනවා අඩුයි. ඒින්ද මෙහෙම මාධ්‍ය දිනවලදී විශිෂ්ට දකින්න එක විශිෂ්ට නිර්මාණ දකින්න එක මට හරි සතුටුයි. මේකම කියන්න ඕනේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ළඟදී පටන් ගත්ත වැඩමුළුවක්. මේ වැඩමුළුවේ තමයි චිත්‍රපට තිරනාටක එවන්න කිව්වා. කෙටි චිත්‍රපට එවන්න කිව්වා. ඒකෙන් තෝරාගත්ත 50 දෙනෙක් තෝරාගෙන ඒ 50 දෙනාට මාස 6ක වැඩමුළුවක් තියලා ඒකෙන් පළවෙනියට එකට යවන්න. ඊළඟ සිනමාකාරයෝ හැදීමේ වැඩමුළුව. මම හොඳට බලනකොට වයඹ පළාතේ ශාලාවකදී හරියම අඩු 5යි ඒ පහෙන් දෙන්නේ ඒවා කෙටි චිත්‍රපටි නෙමෙයි. වෙන මොකද්ද මොකුලක් කරලා දෙන්නේ පටන් ගන්න. ඉතින් මට හරි සතුටුයි මේ ඉස්කෝල ළමයි එම කෙටි චිත්‍රපටි වලට අත ගහලා තියෙනවා. හැම වෙලේම ඉස්සර කිව්වේ ලෝකේ තරමට අපිට එන්න බෑ අපි තාම දියුණු නෑ කියලා. දැන් එහෙම එකක් නෑ. අපිට ලෝකේ තරමට මෙන්න පුළුවන්. අපි අලුත්ම දේවල් වලට අත ගන්නවා. දැන් මේ කාලේ ලෝකේ ජනප්‍රියම මාධ්‍ය කෙටි චිත්‍රපටි. මොකද දැවැන්ත චිත්‍රපටයකට ඉතා විශාල මුදලක් යනවා. තමන්ගේ අරමුණු ප්‍රකාශ කරන්න බාධාකින් තොරව පුළුවන් කෙටි චිත්‍රපටි. ඒ නිසා අද මුළු ලෝකෙම කෙටි චිත්‍රපටි ගැන දැවැන්ත උනන්දුවක් තියෙනවා. මේ ඉස්කෝලේ ළමයින්ට කෙටි චිත්‍රපටි කීපයක් හරි හදන එක විශිෂ්ට තත්ත්වයක් කියලා මම හිතනවා. ඒකම මම මේ ඉස්කෝලේ ළමයින්ට පොරොන්දු වෙනවා මේ මාධ්‍ය ගුරුවරුන්ට අපේ කෙටි චිත්‍රපටි වැඩමුළුවක් අපි රොයල් එකේ එක්ක තියෙනවා අනිත් ඉස්කෝලත් එක්ක. දැන් ඕනම වැඩසටහන ඕන ප්‍රකාශයක් ඕන කතාවක් සමහර කතා පවත්වන්න කලින් කියනවා මට ඉතා කෙටි කාලයක් හම්බුනේ මේ වැඩේට ඒ හින්දා මගේ අඩුපාඩු තියෙන්න පුළුවන් ඒ හින්දා මම කතා කරනවා කියලා. ඉතින් කෙටි කාලයක් හම්බුනා නම් මම කියන්නේ නොකර ඉඳපන්. ඔබට බල කරනවා කවුරු හරි දැන් කරන්නේ. එහෙම එකක් නැහැ. මතක තියාගන්න ලෝකෙ කිසිම සාර්ථක නිර්මාණයක් මේ විනාඩි 5ට ඇවිල්ලා නැහැ. නීල් ආම්ස්ට්‍රෝං හඳට ගියා. හඳට ගිහිල්ලා හඳේදී කිව්වා මේක එක් මිනිහෙකුගේ කෙටි පියවරක් වුවද එය වසර ගණනාවක් තිස්සේ පරම්පරා ගණනාවක් මිනිසුන් තිබූ යෝධ පියවරක් කියලා. කියපුවාම අපි හිතුවා අපෝ නීල් ආම්ස්ට්‍රෝං මාරික්මන්ට මාර ප්‍රකාශයක් කරුවා. තොත්නේ කියලා. මාස 6ක් තිස්සේ ඇඩ්වර්ටයිසිං කම්පැනි එක හදපු ප්‍රකාශයක්. ඒ කියන්නේ කිසිම ප්‍රකාශයක් නැහැ, කිසිම කතාවක් නැහැ, කිසිම නැටුමක් නැහැ, කිසිම උත්සවයක් නැහැ. ඒ වෙලාවේ පෙන්නපු. ඒ ඔක්කොම දැඩිසේ රියසල් කරලා කරපු දේවල්. දැන් අද මේ උත්සවයේ මම දැක්ක විශේෂය තමයි ආරම්භයේ සිට තව දැන් ඉවර වුණේ නැති හින්දා මේ වෙනතේ තවම ගොම් පාට් එකක් නැහැ. හැබැයි ගොම් පාට් එකක් නැති උත්සවයක් කරන්න හරි අමාරුයි. කොහෙන් හරි ගොම් පාට් එකක් සිද්ධ වෙනවා. ඒ ගොම් පාට් එක මං අතින් වෙයි කියලා විතරයි මම බයයි ඉන්නේ. එහෙම නැතුව හරි අමාරුයි කරන්න. මොකද මේ වැඩේ උත්සවයක් හරියට සංවිධානය කරන එකත් අද ලෝකේ අලුත්ම ට්‍රෙන්ඩ් එක. ඒකට තමයි ඉවෙන්ට් මැනේජ්මන්ට් කියන්නේ. මේ වගේ උත්සව සංවිධානය කරන ආයතන තියෙන කොළඹ. ඊ ආයතන ලක්ෂ ගණන් ගන්නවා. ඒ කට්ටිය සරසරි සම්මාන වල මේ ඉවෙන්ට් එක මැනේජ් කරන්න ලක්ෂ 25ක් ගත්තා ගිය අවුරුදු ඉස්සලා වුණා. ඒ කියන්නේ සරසරි සම්මාන උත්සවයේ එයාලට බාර දුන්නාම එයාලා උත්සවය කරලා දෙන්න එයාලගේ ගාස්තු විතරක් ලක්ෂ 25ක් විතර ගන්නවා. ඒකෙන් තේරෙනවා මේ උත්සවයක් සංවිධානය කරන එක අති දැවැන්ත කාර්යයක් කියලා. හැබැයි මේ අවස්ථාව මඟ පෙන්වීමට ළමයින්ට දුන්නාම ඔවුන් ඉගෙන ගන්නවා වෙලාවට වැඩ කරන එක, ඔවුන් ඉගෙන ගන්නවා කිසියම් දෙයක් සැලැස්මට කරන එක, ඔවුන් ඉගෙන ගන්නවා කිසියම් දෙයක් කිසියම් රහකට සහ
ප්‍රමිතියකට කරන්නේ. මෙහි සැරසිලිද ආපු දේවල්, ශබ්ද පරිපාලනය, පාලනය කරන විලාසය, ශාලාවේ ආලෝක තත්ත්ව, තෝරා ගැනීම ශාලාව, මේ සියල්ල බලපාන මේ වගේ සිද්ධි. ඒ නිසා මම කැමති මාධ්‍ය උත්සවයක් මේ තරම් හොඳින් සංවිධානය වීම ගැන. දැන් මම ඉතින් ටිකක් බහැර දේවල් කතා කළා වැඩි. ඒකට අර මම මුලින් කියපු මගේ පොඩි දුර්වල ස්වරූපේ බලපාන්න ඇති. දැන් මම ඒකම අපි බලමු මාධ්‍යයට අදාළව අපි මොනවද අපේ සංවේදීතාවය වැඩි කරගන්න කරන්න ඕන කියලා. දැන් බලන්න එක ජොබ් එකක් තියෙනවා. ඒ ජොබ් එකේ නම ටී ටේස්ට්. තේ රස බලමින් තේ වර්ග කිරීම. මේක තමයි ලංකාවේ මාසිකට ලක්ෂ 5ක් විතර ලැබෙන වෘත්තියක්. මේ විශිෂ්ට වෘත්තියේ යෙදෙන්නෝ ඉතා සංවේදී දිවක් පවත්වා ගන්න. මේ කට්ටිය කොච්චර හරි අයිස්ක්‍රීම් කන්නේ, කොච්චර හරි කට්ට සම්බෝල කාලා යක් වෙලා අරක්කු බීලා දිව මරාගෙන ඉන්න අය නෙමෙයි. මේ කට්ටිය තේ බීලා බලලා කියනවා මේක මේ වර්ගයේ, මේක අංක 1, මේක 2, මේක 3, මේක B1, B2, BUP 1 2 3 මේ කැටගරයිස් කරලා ඒ තේ කොළඹ තව කෙනෙකුට දීලා බලපුවාම එයා අර දිවේ තේ උගුරක් බීලා අර විදිහටම වර්ග කරනවා. ඒ කියන්නේ සංවේදී දිවක් පිළිබඳ උදාහරණ. දිව සංවේදී නිසා ඕන ජොබ් එකක් ලැබිලා. අපි හිටපු සංගීතඥයෝ හිටියා මර්වින් බේස් පටිගත කිරීම ශිල්පියා. එයා ශබ්දාගාරයට ආපුවාම චුට්ටක් කළා ශබ්ද අහගෙන ඉඳලා කියනවා ඔය තුන්වෙනි පෙළේ තියෙන වයලින් එක හරියට ටියුන් වෙලා නැහැ. නැත්නම් අලුත් වයර් එකක් දාලා තියෙන එක හරියට ටියුන් කරලා නැහැ කියලා. මේ අර අතන ඉඳලා හෙඩ්ෆෝන් එකක් දාගෙන ඉඳලා කියන්නේ. ගිහින් බලනකොට හරියටම හරි. මේ ගැන අපේ මිත්‍ර ලෙනිස්ට දාන්න. ඒ කඩ සංවේදී මිනිස්සු. තව ඉන්නවා අපේ රුවන් කොස්තාවායි කැමරාමන් කෙනෙක්. එයා කැමරාව අරන් ෂූට් කරන ගමන් මෙහෙම බලලා කියනවා. මේක එක ලෙන්ස් එකක් පොඩ්ඩක් සොෆ්ට් වෙලා තියෙන එක පොඩි වැටිලා හරි. මේ වෙලාවේදී අපි වෙන එකක් ගේමු කියලා. බලනකොට හරියට හරි. ඔහුගේ ඇස සංවේදී. මෙන්න මේ වගේ මිනිස්සු ඉන්නවා. විවිධ සංවේදී ඉන්ද්‍රියන් හදාගත්ත මිනිස්සු. මේ වගේ මිනිස්සුන්ට පුළුවන් අතිදැවැන්ත නිර්මාණ කරන්න. ඒ හැම ළමයෙකුටම මාධ්‍යයේ දෙන හැම ළමයෙක්ම සංවේදී ඉන්ද්‍රියන් තියෙනවා. සංවේදී ඉන්ද්‍රියන් කියන එක ලේසි නෑ. මට අපේ දෙනිස මහත්තයා දන්නවා ආචාර්ය ප්‍රේමසිරි කියමදාසයන් මගේ ගොඩාක් නිර්මාණ වලට සංගීත සැපුවා. ඔහු මේ යනත් එක්ක හොඳ මිත්‍රෙක් කියලා හිටියා අපේ. මිත්‍රශීලී ගුරුවරයෙක් කියලා අපි සැලකුවේ. නමුත් එයා ගුරුවරයා කියන කැලේට අකමැති නැහැ මිත්‍රෙක් විදිහට අපි සැලකුවේ. එයා මට කියනවා සමහර රෙකෝඩින් වල එනකොට ඒ සංගීත ශිල්පීන්ට වයලින් උස්සගෙන ඉන්න දෙන්න හැලු. වාහන එලවන්න හැලු හොඳ වයලින් ශිල්පී. සියුම් මැංගිලි තුඩු වාහන එලවීමෙන් වෙනස් වෙයි කියලා. ඒ අති පැහැදිලි මිනිස් සිරුර ඇතුලේ තියෙන අවයව ඉන්ද්‍රියන්ට කොයිතරම් නිර්මාණ කරන්න පුළුවන්ද මේ නිර්මාණ තදා කොයිතරම් සංවේදී ස්වરૂපයන් පවත්වා ගන්න ඕනද කියලා. ඒ නිසා මාධ්‍යයේ යෙදෙන එක හොඳ අභ්‍යාසයක් වෙන්නේ. තව පැත්තකින් ඉබේම සංවේදී මිනිස්සු හැදෙනවා. දැන් මුළු ලෝකෙටම ගියපුවාම ලංකාවෙන් ළමයි ගියපුවාම වෙන විශ්වවිද්‍යාලවල වෙන උසස් අධ්‍යාපන ආයතන වලට ගියපුවාම ලංකාවේ ළමයි ගැන ඉහළින් කතා කරලා කියනවා ලංකාවේ ළමයි හරි හොඳයි, හරි සංවේදී, ගුරුවරුන්ට කැමති, ගුරුවරුන්ට ගරු කරනවා. මේ ලක්ෂණ එක තමයි අපේ සංවේදීකම් තියෙනවා. අලුතෙන් අපි දකිනවා මාධ්‍ය කියලා එන ස්වරූපත් එක්ක මේ සංවේදී ස්වරූපයන් නැති වෙලා යනවා. එතකොට ඒවා මාධ්‍ය නෙමෙයි. කැමරාවක් එල්ලගෙන ඒ කැමරාවේ කුරුණෑගල නගරය ඇතුලේ ෆොටෝ ගන්නකොට කෙල්ලන්ට විහිළු කිරීම සහ කාන්තාවන්ගේ හෝ විරුද්ධ ලිංගිකයන්ගේ අවධානය දිනා ගැනීම සඳහා මේ කැමරාව භාවිත වෙනවා නම් එතන සංවේදීකමක් නැහැ. අපි දකිනවා පාරේ ක්‍රිකට් ගහන කට්ටිය බස් ස්ටෑන්ඩ් ක්‍රිකට් කියලා විශේෂයක් තියෙනවා. බස් ස්ටෑන්ඩ් ක්‍රිකට් කියන එක ඔයාලා දන්නේ නැතුව ඇති. බස් ස්ටෑන්ඩ් ක්‍රිකට් කියන්නේ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා ලොකු බෑග් එකක් කරේ ළඟන ක්‍රිකට් පිටක් එකකින් චුට්ටක් එළියට ඇවිල්ලා තියෙනවා. ඌ කොහෙවත් ක්‍රිකට් ගහලා නැහැ. ඌ ක්‍රිකට් ගහන්නේ බස් ස්ටෑන්ඩ් එකේ. අපි ඒක තමයි බස් ස්ටෑන්ඩ් ක්‍රිකට් කියන්නේ. ඒ වගේ බස් ස්ටෑන්ඩ් කැමරාමන්ලා නෙමෙයි.
අපි එක්ක වැඩ කරන කැමරාමන්ලට අපි කියලා තියෙන්නේ කිසිම වෙලාවක මාධ්‍යට සම්බන්ධ කිසිම දෙයක් ආවරණයක් වෙන්න බෑ කියලා. ආවරණය වෙන්නේ උපකරණ නෙමෙයි. ඔහුගේ නිර්මාණය ආවරණයක් වෙන යාට. සත්‍ය නැතුව ගිහිල්ලා අහිංසක මිනිහෙක් වාගේ මොකක් හරි නිවුස් එකක් හදලා සින්දුවක් ෂූට් කරලා ටෙලි නාට්‍යයක් හදලා චිත්‍රපටයක් හදලා ඒ නිර්මාණය එළියට දාපුවාම හදපු මිනිහා හොයාගෙන එනවා. ඇවිල්ලා යාට ප්‍රශංසා කරනවා. එවනතු කැමරාව එල්ලගෙන කලිසම ඉහළ කරගෙන දෙපැත්තට යන එක මාධ්‍ය නෙමෙයි. බොහෝ විට මේ මාධ්‍ය ආචාර ධර්ම ගැන කතා කරනකොට මේ පැත්තට එන්න වෙලා තියෙනවා. දැන් අවසාන වශයෙන් මම ගොඩාක් දිගට කතා කරන්නේ නැහැ කියලා මම අද හිතන්නේ හිටියේ. දැන් මිනිස්සුන්ගේ තියෙන දැඩි අවශ්‍යතාවය. මොකද්ද ලෝකය ගැන දැනගන්න. මිනිස්සු හැම වෙලෙම බලන්නේ ලෝකයට සාපේක්ෂව මම ඉන්නේ කොහෙද? මගේ දරු පවුල ඉන්නේ කොහෙද? ඉන්දියාවේ උත්තරාඛණ්ඩ ප්‍රදේශයේ ගම් වතුරක් කියලා කියනකොට අපි නිවුස් බලන්නේ ඒ ගම් වතුර කුරුණෑගල තේිද. වාහන අනතුරක් කියපු ගමන් රොයල් එක ගාවද නෑ එහෙනම් අපේ කොල්ල බේරිලා. එහෙම තමයි හොයන්නේ. ඒකේ වරදක් නෑ එහෙම අම්මලා එහෙම. ඩෙන්ගු හැදී පාසල් සිසුන් 12 දෙනෙක් අනතුරුයි. අපේ පුංචිමල් ළමයි කියන පොළොන්නරුවේ හේදොය. එහෙම ලෝකයට සාපේක්ෂව Tamange ඉන්න තැන හොයන එක තමයි අපි අලුතෙන් කරන්නේ. මේ ළඟදී නෙමෙයි ඩයනා කුමාරි මැරිච්ච වෙලාවේ මුළු එංගලන්තෙම එකතු වෙලා පත්‍රකාරයෙක් චෝදනා කෙරුවා. උඹලා නෝගේ දේවල් හොයලා මිනිසුන්ට විකුණන්න හින්දා ඩයනාගේ අහිංසක ජීවිතේ පිටිපස්සෙන් එළවලා ගිහිල්ලා ඩයනාව නළුවා. ඒකට මේ පෙපරාසි පත්‍රකාරයෝ වග කියන්න ඕන කියලා. එතකොට සල්මාන් රාෂ්ට්‍රීය ලිපියක් කියලා කිව්වා. පත්‍රකාරයිනේ මාධ්‍යකාරයිනේ වැරද්ද උඹලගේ නෙමෙයි. අනුන්ගේ කුණු ජරාව දැනගන්න සමාජයේ තිබ්බ අවශ්‍යතාවය තමයි කැත. ඒ කැත තමයි ඒ අවශ්‍යතාවයේ හින්දා තමයි මේ මාධ්‍යකාරයෝ කැමරා අරන් මේ ඩයනාගේ ජීවිතේ පස්සේ ගියේ. ඒ හින්දා මේ පත්‍රකාරයින්ද දික් කරන හැම ඇඟිල්ලක්ම උඹලට දික් කරගනින්න කියලා. අවසාන වශයෙන් හොඳ මාධ්‍යකාරයෙක් කියන්නේ හොඳ මාධ්‍ය භාවිතයක් තියෙන හැම වෙලේම ඉහළ නිර්මාණ අසුර කරන්නට ඕන. අපි ඉහළ නිර්මාණ අසුර කරනවා හොඳටම මාදි. හොඳටම දන්නා මම මෙතන ප්‍රශ්න අහන්න හදන්නේ නැහැ. මෙතන මේ එහෙම කොම් පාටයක් කරන්න ඇස්ට් වෙන්නේ මේ හොඳ වැඩසටහනේ. නමුත් මම අහුවොත් මෑත කාලේ මේ දවස්වල තියෙන පහුගිය ඔස්කා එකේ දිනපු කෙටි චිත්‍රපටය මොකක්ද කියලා. දන්නව නැද්ද දෙතුන්දෙනෙක්? ගිය අවුරුද්ද දිනේ මොකක්ද කියලා අහුවොත් දන්නව නැද්ද දෙතුන්දෙනෙක්? ලංකාවේ හදපු කෙටි චිත්‍රපට වල විශිෂ්ටත්වයට පාත්‍ර වෙච්ච කෙටි චිත්‍රපට මොනවද කියලා අහුවොත් දන්නේ කීප දෙනෙක්. එහෙම දැනුමේ අති දැවැන්ත අඩුවක් තියෙනවා. හිතන්න එපා මේවා අපේ විභාගෙට නෑ අපිට ඕනේ නෑ කියලා. මාධ්‍යකාරයෙක් නම් වර්තමාන මාධ්‍ය භාවිතාවේ දැවැන්ත දේවල් දැනගත යුතු තියෙනවා. ඉතා විශාල ඒරියා දැනගත යුතු තිබෙනවා. එනද අම්මා කෙනෙක් අපි ගියා නිර්මාණශීලී රචනා වැඩමුළුවකට. ඒක ලංකාවේ ජාත්‍යන්තර පාසලක කරගෙන ගිය වැඩමුළුවක්. එයාලා ගොඩක් වියදම් කරනවා ඒකට. එයාලා එන ළමයි ගොඩක් සල්ලි තියෙන ළමයි. ඒ ළමයි විනෝදයට ගොඩක් බරයි. ලෝකෙම තියෙන ඉහළම බඩු එකක් ගාව තියෙනවා. අද කැමරාවක් අවුට් වුණොත් අනිත් දඩ තාත්තා එක අරන් දෙනවා. ගෙදර තියෙන ස්ටුඩියෝ එකේ කැමරා. හැබැයි කොල්ලන්ට ෆොටෝ ගන්න බැහැ. හැබැයි කොල්ලන්ට තියෙන අලුත් e-book reader උන් එක පොතක්වත් කියවලා. උන්ට තියෙන හොඳම voice recorder. ඒකට ඒවයි මොනවද රෙකෝඩ් කරලා නැහැ. ඒවයි රෙකෝඩ් කරලා ඉතින් ජෝ. ඉතින් මේ කට්ටියට වැඩමුළුවක් නිර්මාණශීලී වැඩමුළු. ඉතින් මේක අවුරුද්දක් පුරා කරන්නේ අපිත් මාස දෙකක් විතර යවෙනවා. ගිහිල්ලා මාස දෙකක් විතර යනකොට අපිට තේරෙනවා මේ ළමයි ඔන්න ලියන්න පටන් ගන්නවා. අලුතෙන්ම මහාචාර්ය සුනිල් ආරත්න හම්බෙලා මේ ළඟදී අපි කරපු කතාවකද කිව්වේ ඉස්සරලාම මොන බම්බුව ඉගෙන ගන්න කලින් ලියන්න ඉගෙන ගන්න කියලා. ලේසිම වැඩේ ලියන එක
පෑනපු කොළයි අරගෙන ලියන්න තියෙන්නේ. වෙන උපකරණ මොනවත් තෝරන්නේ නැහැ. මොනවා හරි ලියන්න පුළුවන් නම් ඒක තව දිනටත් හොඳට ලියන්න පුළුවන් නම් ඕන්ට මේ ශ්‍රාව්‍ය දෘශ්‍ය උපකරණ සාහිත්‍ය සියල්ල වෙනදට වැඩි හොඳට භාවිත කරන්න පුළුවන්. දැන් අර ප්‍රසිද්ධ කියමනක් තියෙනවා මේ technology is nothing without creation කියලා. ඔය අලුත් සමහර කැමරා වඳුරේකට පුහුණු කරලා කරන්න පුළුවන්. පුහුණු කරපු වඳුරේකට සමහර කැමරා වලින් ෆොටෝ ගන්න පුළුවන්. ඒ හින්දා කැමරාව අරන් යනකොට ටිකක් ඒකෙන් විශේෂයක් නැහැ වඳුරෙක්ම තමයි. හැබැයි ඌ වඳුරෙක් නොවෙන්නේ කැමරාවෙන් ගත්ත ෆොටෝ එකෙන් පස්සේ. ඒ ගත්ත ෆොටෝ එක බලපුවම තමයි තේරෙන්නේ ඌ ගෙනියනකොට නම් ඌ වඳුරෙක් වාගේ ඉතින් හැබැයි මේක වඳුරෙක් නෙමෙයි. ඌ මේකෙන් මරු වැඩක් කරලා තියෙනවා. ඒ නිසා අලුත් මාධ්‍ය භාවිතාව මතක තියාගන්න සංවරශීලී දක්ෂ ඒකම නිර්මාණශීලී දෙයක් වෙන්න ඕන. එහෙම නොවන කිසිම මාධ්‍ය භාවිතාවක වැඩක් නැහැ. අවසාන වශයෙන් මට පොඩි ඉල්ලීමක් තියෙනවා මේ රසවින්දනය ගැන චූට්ටක් කියලා ඉවර කරන්න කියලා. මොකද හොඳ රසවත් දෙයක් හොයාගන්නේ කොහොමද? දැන් මම කිව්වා හොඳ නිර්මාණ රස විඳින්න කියලා. එහෙමනම් මොනවද හොඳ නිර්මාණ කියලා? නැත්නම් කොහොමද රස විඳින්නේ කියලා කියන්නේ. එක හෝටලයකට ආපු සුදු ජෝඩුවකට උදේ කෑම වේලට ඒ කට්ටිය මෙනු එකේ ඔඩර් කරාලු පිට්ටු. හෝටල් කාර්යය පිට්ටුයි. කිරි හොදි කට්ට සම්බෝලයි ගෙනල්ලා දුන්නා. පිට්ටුයි කිරි හොදි කට්ට සම්බෝලයි ගෙනල්ලා දුන්නාට පස්සේ මේ සුද්ධ කරලා තියෙන්නේ කට්ට සම්බෝල කාලා. කට දානින්ද පිට්ටු කාලා ඉරවණින්ද කිරි හොදි බීලා. මේ මොනවාට පස්සේ කිව්වලු ශ්‍රී ලාංකික උදේ ආහාර වේලක් තියෙන අංක 12 කියලා පිට්ටු ඒක එච්චර රහ නැහැ. ඊට පස්සේ මේ ටුවරිස්ට් ගයිඩ් කරලා තියෙන්නේ පිට්ටු කැලේ කඩලා දාලා ඒකට කිරි හොදි දාලා ඒකට කට්ට සම්බෝල චුට්ටක් මිශ්‍ර කරලා කාපුවාම සුද්ධ කිව්වලු මරු කියලා. ඒ කියන්නේ අති පැහැදිලි. හොඳ රහක් වෙදින්න මුලින් ගුරු ඇසුර තියෙනවා. දැන් හැම නිර්මාණයකම අපි කියනවා දැන් ඉස්සර අපි කිව්වේ චිත්‍රපටියක් බලනවා කියලා. දැන් වර්තමානයේ කියන්නේ චිත්‍රපටියක් කියවනවා කියලා. දැන් චිත්‍රපටියක් බලනවා කියන්නේ අර හෝල් එකට ගිහිල්ලා බලන එක. එහෙම නෙමෙයි හෝල් එකේදී හරි කමන්නේ චිත්‍රපටිය දෙතුන් වතාවක් බලමින් ඒකේ යම් ලක්ෂණ අධ්‍යයනය කරමින් බලනවට අපි කියන්නේ චිත්‍රපටියක් කියවනවා කියලා. එහෙම කියවනකොට අපිට තේරෙනවා යම් දේවල් කියන්න කොයිතරම් දක්ෂ උත්සාහයක් යොදලා තියෙනවද කියලා. මම විශේෂයෙන් කැමති මේ මහලු ගුරුතුමා කියන චිත්‍රපටය ගැන චුට්ටක් කියලා ඉවර කරන්න. මේ මහලු ගුරුතුමා කියන චිත්‍රපටය හොඳ නැහැ. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ හොඳ නැහැ. එළියෙන් හම්බෙන්නත් පුළුවන් කුටි ගන්නවත් පුළුවන් කියන කියලා. හැබැයි ඉතා හොඳ ලක්ෂණ පෙන්වනවා. ඒ ඉතා හොඳ ලක්ෂණ පෙන්වීම අලුත් නිර්මාණකාරයෙකුගේ දක්ෂකම් පෙන්වන ගතියක් තියෙනවා. ඒකේ තියෙනවා මේ මුල් කාලේ කතාවක් තියෙනවා මේ මිනිහෙක් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ වැඩ කරන මිනිස්සෙක් SWRD බණ්ඩාරනායක කිව්වලු බණ්ඩේ කොහමද කියලා. කිරමට බණ්ඩාරනායක මහත්තයා බැන්නේ නැහැ. කොහොමද මලේ? උඹ ඵලයන් උඩට කියලා. ඉතින් දැන් මෙයා බණ්ඩේ කියලා ඔහොම උඩට යනකොට ඊ දෙවෙනියට ආවේ කොතලාවල මහත්තයා. මොකෝල් කොතලේ කොහොමද කියලා. ගහපුවාම පයින් ගහපුවම බණ්ඩාරනායක පහු කරලා වැටුණලු. බණ්ඩාරනායක කිව්වලු මං එහෙම කිව්වේ කොතලාවල උඩින් එන බව දැනගෙන කියලා. ඉතින් අති පැහැදිලි මේ මහලු ගුරුතුමා කියන එකේ මං හිතන්නේ ඒ අර්ථෙම ආවද කියලා. අර කලින් මිනිස්සයා අර පොඩි මුදල් කීපයක් දීලා ඔහොමම කරගෙන බලන්න උඹට හම්බ වෙයි කියන එක තමයි තියෙන්නේ. දෙවෙනි පාර හම්බ වෙනවා හරියට. ඒකේ ප්‍රකාශනයේ යම් ප්‍රශ්න තියෙනවා. ඒකම හිතලා මහලු ගුරුතුමා කියලා දැන් මම දන්නේ නැහැ. ඇත්තටම පාඩම උගන්වලා තියෙන්නේ අර දෙවෙනි ආපු කොල්ලා නෙමෙයි. අර පළවෙනි ආපු ගුරුතුමා. අර පොණ්ඩේ බඳපෙක් කියලා තමයි දීලා තියෙන්නේ.
ඒ කියන්නේ මෙයාගේ අර ගොම් පාට් එකට එතන දඬුවම් නොකර අල්ලේ දීලා හොමම කරගෙන ඵලයක් හරියට හැදෙයි කියලා. මට මතක් වුණේ කෙලින් මේ කතාව. ඉතින් ඒ වගේ මම මෙතෙන්ට ආයෙනවා නම් මම අර කියපු මේ රසවින්දන සිද්ධියට බොහෝ විට මේ රස කියන්නේ විශ්වකෝෂයක් අරන් බැලුවොත් රස කියන්නේ රහදියට රස කියනවා. මේ රස ශාස්ත්‍රය කියලා කියන කෙමිස්ට්‍රි වලට. එතකොට යමක උතුම්ම කොටසට රස කියලා කියනවා. මෙන්න මේ වාගේ යමක හොඳම කොටස තමයි රසය. මෙහෙම රසය කියන්නේ මොකක්ද කියලා වුත් දැනෙන දෙයක් කියලා තමයි අපි කියන්නේ. දැන් හැබැයි රසයේ තව එක સિદ્ધාන්තයක් තියෙනවා තේරුම් ගන්න ඕනේ. දැන් මෙන්න මෙහෙම බලන්න. අපේ අම්මා අපිට කෑම උයලා දෙනවා. හැබැයි අපේ අම්මා රට යනවා. අපි කියනවා අපේ අම්මා උයලා දුන්නු කෑම වාගේ කිසිම කෑමක් නැහැ කියලා. හැබැයි තාත්තත් බත් වෙනවා. ඒ මුක්තියමයි. ඒ හාල් ප්‍රමාණයමයි දාන්නේ. ඒ ඇඟිලි ගානමයි වතුර තියන්නේ. ඒ දරෙන්මයි උයන්නේ. හැබැයි අම්මා ඉව තරම් රහ නැහැ. ඉතින් අති පැහැදිලි රස කියන එක එක් පුද්ගලයාට අරන්නේ වූ මානසික දෙයක්. දෙවෙනි කතාව මේකෙනුත් රස තේරුම් ගන්න උත්සාහ කරා. එක ගෑනු ළමෙක් බලන්න බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ආවලු. මනමාලිකට බොයිෆ්‍රෙන්ඩ් මනමාලික ආවලු. මනමාලිය හරි ලස්සනයිලු. මේ ගෑනු ළමයට හරි සන්තෝෂයිලු. අම්මා කිව්වලු එහෙනම් පුතේ මේ අයියට කණ්ඩ හොඳට පොළොස් සම්බුලක් උයන්න කියලා. මේ දුව පොළොස් සම්බුලක් රහාට උයලා දැන් අයියත් ලස්සනයි වැඩේ කෙරෙන්නත් ඕනනේ විවාහේ කණ්ඩ ඔන්න මෙන්න කියලා කිතුල් පැණි භාගයක් ගෙනල්ලා පොළොස් එකට දැම්මලු. කිතුල් පැණි දාපුවම රහ වෙනවනේ. ඒ වැඩේ රහ කරන්න සමහර දාපුවාම හරියන්නේ නැහැ. ඒ කියන්නේ රහ කියන්නේ පමණ දැන කලවම් කළ යුතු දෙයක්. මේ ඉස්සලම කිව්වා රහ කියන්නේ පුද්ගලින්ද අනන්‍ය වූ දෙයක් මානසික දෙයක්. දෙවෙනි පාර පමණ දැන කලවම් කළ යුතු දෙයක්. තව කතාවක් තියෙනවා. දැන් ඔය ඉන්දියාවට ගියපුවාම දකුණු ඉන්දියාවට ගියපුවාම ගොඩක් කෑම තල තෙල් රසයි. එහෙනම් රත් වෙනකොට අපිට පොඩි තල තෙල් සුවඳක් එනවා. ඒක අපිට ප්‍රිය නෑ. ගියපුවාම එළවි තෙල් සුවඳයි. ඒකත් අපිට කැමති නෑ. තායිලන්තේ ගිහලා කවුරුහරි කනවා නම් වෙනම සත්ව තෙල් සුවඳක් එනවා. හැබැයි ඉන්දියාවේ කට්ටිය ලංකාවට ආවම මේ කට්ටිය කියනවා කන්න බෑ පොල් තෙල් සුවඳයි කියලා. කියන්නේ අති පැහැදිලි රස කියන එක 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 පළාත් ಜಾති තමන්ගේ සංස්කෘතිය අනුව වෙනස් වෙන දෙයක්. කවුරුහරි අහුවොත් රස කියන්නේ මොකක්ද කියලා? ඒක මානසික දෙයක්, දැනෙන දෙයක්, සංස්කෘතියන් අනුව වෙනස් වෙන දෙයක්. පමණ දැන කලබම් කළ යුතු දෙයක්. මේ ඔක්කොම හොඳට කලබම් වෙලා නිර්මාණයක් ආපුවාම අපි කියන හොඳ රසවත් නිර්මාණයක්. දැන් අපි හදාගන්නවා. අපේ පණිවිඩය හරි අපි කතා කරන දේ හරි අපේ නිර්මාණය හරි හොඳ රහකට අනිකට දැනෙන විදියට. ඒක කෙලින් කියපුවම රහත් නැහැ. ඒ නිසා නිර්මාණකාරයන්ට සිද්ධ වෙනවා මාධ්‍යකාරයන්ට සිද්ධ වෙනවා තමන්ගේ නිර්මාණ රස කරන වශයෙන්ම වැදගත් දෙයක් කරන වශයෙන්ම අනික ආකර්ෂණය කරගන්න විදිහට කරා. මේ සියල්ල එක තමයි නිර්මාණ කරන්න ඕනේ. මේ මාධ්‍ය කව පිළිහිටවීමෙන් මාධ්‍ය දින පැවැත්වීමෙන් බලාපොරොත්තු වෙන්නේ මාධ්‍ය ගැන කතා කරනවා වාගේම මාධ්‍යකාරයෝ විදියට මාධ්‍යට අනාගතය ඇතුල් වෙන්න ඕන ඉන්න විදියට අපි මොනවද කරන්නේ? අපි කොහොමද මේ සංවේදීකම් ලබා ගන්න ඕන කියන එක ඇඟට දනවන එක. ඉතින් මේ උත්සාහය මම හිතන්නේ සාර්ථක වෙනවා. ඊළඟ මේ වගේ උත්සවය විශිෂ්ට ලෙස සංවිධානය වෙනවා. ඒකමත් ළමයින්ට තේරෙනවා මේවා කරගෙන යන එක අමාරුයි. මේවා ලස්සනට කරන්න ඕන කියන අදහස එනවා. ඒක මේ වගේ දේවල් කරන්නට අලුත් අවශ්‍යතා අලුත් අවස්ථා හඳුන්ලා දෙන එකට මේ ගුරු මණ්ඩලයට මගේ විශේෂ ගෞරවයක් තියෙනවා. ඒකම මේ ඉවෙන්ට් එක ඉතා ලස්සනට කළා. අගනගරයේ උත්සවයක් තරමට අධික කරන එක ගැන මගේ ගෞරවයක් තියෙනවා. අවසාන වශයෙන් හැකිතරම් සංවේදී වීමේ අවශ්‍යතාව සඳහා යොමු වෙන හොඳ නිර්මාණ බලන්න, ජීවිතේ විඳින්න, හොඳ දේවල් කියවන්න,
ඒ මොනවා කරන අතරම අඩුම ගානේ කවියක් හරිය ලියන්න බලන්න. මෑත කාලීන අපි මම කියපු අර නිර්මාණශීලී රචනා වැඩමුළුවක එක දුවක් නැගිටලා ඇහුවා සර් අපිට ලියන්න කිව්වට අලුතෙන් ළමයි ලියන්නේ නැහැ. ඔයාගේ කාලේ වාගේ දැන් පණිවිඩ ලියලා යවන්නේ නැහැ. පණිවිඩ ලියලා යවන්නේ. අපි ස්කයිප් දාලා කතා කරනවා. එහෙම නැත්නම් ටෙලිෆෝන් කරනවා. එහෙම නැත්නම් SMS යවනවා. මම ඊට පස්සේ කිව්වා එහෙමනම් නිර්මාණශීලී SMS යවන්න කියලා. දැන් උගා ගානේ ඔබට බුදු සරණයි, ඔබට BS, ඔබට දෙවි පීඨයි, ඔබට DP. එහෙම නෙමෙයි. එතනින් එහා ගිය SMS යවන්න කියලා. මෑත කාලීන මේ පොල් ගහවල එක්තරා ඇඟලුම් ආයතනයක මේ ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක්, ප්‍රොඩක්ෂන් මැනේජර් කෙනෙක් ඇඟලුම් කර්මාන්තශාලාවට SMS එකක් කිව්වා. ඒ කිව්වේ මේ ඕඩර්ස් ඉක්මනට දාන්න, ආරේ ඕඩර්ස් බලාගෙන ඉන්නවා කියලා. එයා ගහලා තිබ්බේ. ඉක්මනට පටෝපියව සුදු හෙළුවේ කියලා. ඒක අති පැහැදිලි සමහර දේවල් තියෙනවා. නිර්මාණශීලීව ලියුවාම පැය කාලක් භාගයක් කියනකට වැඩිය දැනෙනවා. මේ නිදාගෙන ඉන්න පිරිසක් නැගිටිනවා. මේ ලක්ෂණය තමන්ගේ පණිවිඩ වල තියෙනවා. ඊළඟට අනිකට තමන්ගේ දී සංවේදනය කරනකොට ඒකට තියෙන හොඳම ක්‍රම තෝරා ගන්නවා. දැන් මට සමා වෙන්න මට මේ වාසේ දරුවෝ ඉන්නේ මට බය නැහැ කියන්නේ. දැන් තරුණ දරුවන්ට තියෙන පිරිමි ළමයින්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි තමන්ගේ සිද්ධියක් අනිත් පාක්ෂිකව තමන්ගේ ප්‍රේමය කියන එක. ඒ වෙනතම අනිත් අයට අඟවන එක තමයි ටිකක් විශිෂ්ටයි කියන්නේ. වඳුරුත් එහෙමයි. වඳුරු කරන්නේ පැන පැන යටි උඩට පයින්. ඒකට වැඳිලිය බලනවා මේ පයින් උඩට. ඕ මේ වඳුර තමයි මට හොඳ කියන්නේ. ඒකම ෆලෝ කරලා අපේ අය හත් අතහැරලා බයිසිකලේ පදිනවා. එතකොට හක්ක තලාන. ඒතකොට කෙල්ල ඉඳලා මෙයා කතාවද වැඳලා ගිහිල්ලා නම් මෙයාගේ හැමදාම මට බේස් කරගෙන තමයි ඉන්නේ කියලා ඒ වැඩි හරියලා. ඒ කියන්නේ වැරදි සංනිවේදන උපක්‍රමයක්. ඊළඟ තමන්ගේ ශක්තිය දනවන දේවල් තියෙනවා. ඒ කියන්නේ බස් වලට වයින්නවා, බස් ස්ටෑන්ඩ් වල කෑලි ගලවනවා, බස් වල සීට් ගලවලා ගෑල්ලා මින්ට පෙන්නනවා. එහෙම වෙනකොට ඉතින්නේ මූ දක්ෂයි කියලා පෙන්නන. එතකොට නෑ මූ කණ එකක් කියලා හිතන්නේ. ගෑල්ලමයි තමන්ගේ මට දිලුට සුදූපේ සහ සුලංගින් පවා හැලෙන ගතිය පෙන්නන්නේ අඬන ඕනෙකට. අඬනවා බත් කන්න බැරුව හිර වෙනවා. බත් ඇටි කනවා. එතකොට කොල්ලන්ට ඉන්නේ දැන් මේ කාන්තාව අඟවන්න හදන්නේ. දැන් අනිස්සු මැලි ලඳ බොළඳ යන්නේ අනිස්සු කියලා. කොල්ලන්ට ඉන්නේ අපෝ මේ බත් ඇටි කන්නේ දැන් ආලුණු විතර බත් කන්න මාසයක් විතර ඒ කියන්නේ මේ හැම දෙයක් නෙම. ඒවල පුස්තකාලේ පොතක් තියෙනවා මේ ඒ පොතේ තියෙන The Human Zoo කියලා පොතක් තියෙනවා. තාපතක් තියෙනවා The Naked Deep කියලා. ඩෙස්මන්ඩ් මොරිස් කියන ලේඛකයා කියලා තියෙන්නේ එස්.එම්. බඳුශීල පරිවර්තනය කරලා තියෙනවා. එක්තරා කාලෙක මේ පොත හැම ඉස්කෝලේටම දුන්නා. හැබැයි මේ පොත කවුරුවත් බලන්නේ නැහැ. මේ පොත අග බලනකොට කවුරුවත් ගෙනියලා නැහැ මේකට. බලන්න මේ පොතක් තියෙනවා. මේ පොතේ තියෙනවා මහාචාර්ය ඩෙස්මන්ඩ් මොරිස් කියන සත්ව විද්‍යාඥයා සමාජය ගැන පරීක්ෂණ කරලා තියෙන රතු වඳුරු ආශ්‍රිතව. එයා ලියලා තියෙන එක කියලා මම ඉවර කරනවා. මේ රතු වඳුරු වැඳිරියෝ ආකර්ෂණය කරගන්න කරන දෙයක්. මේ රතු වැඳිරියෝ වඳුරන්ට ආකර්ෂණය වෙන්නේ ඒ වඳුරගේ තට්ටම කොච්චර රතු පාටද කියලා බලන්න. කදී රතු පාට වල ආකර්ෂණය වෙන්නේ. ඒක මේ කට්ටිය ගස්සස්සේ ඉන්නේ නිකන් මේව. ඊට අමතරව අනිකර පස්ස ලේනකන් ගල්වල උලනවලු. ඩෙස්මන්ඩ් මොරිස් කියනවා තමාගේ දෙලින් කලිසම සුතුවන තුරු ගලක උලන තරුණෙක් සහ මේ රතු වඳුර අතර මා වෙනසක් දකින්නේ නැහැ කියලා. ඒක මෙයා කියනවා. එයා නෙමෙයි ඒක කියන්නේ. තායිලන්ත එක්තරා කාලෙක බියරන්ට බැලුව ගණිකාවෙ. ඉරිමි ගණිකාවක් හිටියේ. ඒ කට්ටිය ඉක්මනට ඇඳුමක් ඩ්‍රෙස් කරගත්තා. ඉක්මනට කල්පම ගලවන්න පුළුවන් වෙන විදිහට. ඒක ඉන්නට මෙතනින් ගියේ කල්පම. ඒක අදිනවා අපි.
දැන් කාටහරි විතර බඩ යනවා නම් එහෙම මොනවාරි ප්‍රශ්නයක් එහෙම කමන්නේ. එහෙම නැතුව අදින එකේ ප්‍රශ්නයක් තියෙනවා. මම මේ කියන්නේ කල්සන් ගැන කියනවා නෙවෙයි. හැම වෙලේම මාධ්‍ය හරහා අපට ලැබෙන දැනුම අපේ ජීවිතවලට දාගන්න පුළුවන් මේ සිද්ධිය. ඒ නිසා මම මෙතනින් එහාට කතා කරන්න යන්නේ මම මේ තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක නැහැ කියලා මට තේරෙනවා. මම කලන්තෙල වැඩි කියලා ඉන්නේ තුන් පාරක්ම මේ සමා වෙන්න ඉතා හොඳින් අහගෙන හිටියා. මම ඊට වැඩි හොඳින් කතා කළ යුතු තිබුණා. නමුත් කිසියම් මේකකින් ඒක මට වැඩි වෙන්නේ නැහැ. ඉතා හොඳින් අහගෙන හිටියා. මගේ කතාව ඉක්මනට කෙටි කරනවා නම් මාධ්‍ය දිනයන් පැවැත්වීම වැදගත්. මේ ඉතා හොඳින් සංවිධානය කළ මාධ්‍ය උත්සවයක්. මාධ්‍ය කරුවන්ට ලෝකයෙන් ලබාගත් දැනුමත් එක්ක අනිත් අයට වැඩි හොඳින් පේන ගතියක් තියෙන්න ඕනේ. අනාගතේ මුළු ලෝකෙම පාලනය කරන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි. මතක තියාගන්න. දේශපාලනය හෝ දේශපාලඥයන් විසින් නෙමෙයි අනාගත ලෝකේ පාලනය කරනු ලබන්නේ. අනාගත ලෝකේ පාලනය කරනු ලබන්නේ මාධ්‍ය විසින් සහ එය මෙහෙවන මාධ්‍ය කරුවන් විසින්. මේ හොඳින් තේරුම් ගත්තොත් මාධ්‍ය කරුවන් වීම කිසිම ආකාරයක බාධාවක් නැහැ. ඒ තමයි ජීවිතය ඉතා ඉහළට ඔසවා තබන්නක් වෙනවා. හොඳින් අසා සිටීම ගැන ස්තුතියි. කලකිත රන්මින් කිරුළු ධර්මයේ සත්කෝලේ නැගී සිව්හිල සිව්දිග දරම් තුඩ යශෝරාව ප්‍රතිරාව නැගූ සරදර්මසිරි මහා කලාකරුවානි අප හදවත් තුළ පිපුණු මේ තුති කුසු සුවඳ පුදින් ඔබ සරසන්නට අපට අවසරයි.